නාසයෙන් ආග්‍රහණ කරන ලෝකයේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. මේ ඇසින් තමයි අපිට දිවට දැනෙන රසයෙන් යුක්ත ලෝකයේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. මේ ඇසින් තමයි අපිට කයට ලැබෙන පහසින් යුක්ත හැදෙන ලෝකයේ තුල ජීවත් වෙන්න ඕනේ. මේ ඇසින් තමයි අපි මනසට අරමුණු ඔස්සේ හැදෙන ලෝකයේ තුල ජීවත් වෙන්න ඕනේ. එතෙන්ට අනුශාසකත්වයක් සිහිනුවන නැත්තම් ඒ ජීවිතේ සරණ පිටක් පිළිසරණ ප්‍රකරණයක් තියෙනවද නැහැ. රැස්සින් දෙපව් යන්නේ දුකතියේ. ඒක මතක තියාගන්න. ඒ නිසා කර්මයේ දායාද කරගෙන තනියම වෙන්න තනියම යන සංසාර ගමන කම්මස්සකා කර්මානුරූප යන්නේ. ඒ නිසා දැන් ඉන්න ළමංගේ ළඟ ඉන්න මේ වැදුම් පිළ සත්කාර සම්මානනේ දෙන කිසි කෙනෙක් එක්ක නෙමෙයි අපි සසර යන්නේ. කර්මානුරූපව වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ ප්‍රධාන හසුරුවන ප්‍රධානම කරුණ බවට ධර්මයේ කරගන්න. ඉනිහාට දැන් එපා. ඒ සඳහා තමයි අපි කල්යාණ මිත්‍රයන්ට ධර්මය අහලා නුවණින් කල්පනා කරලා ජීවිතේ විනිවිද දකින දහම් කැඩපත විදිහට ඉස්සරහින් තියාගන්න. ඒ ඉස්සරහින් තියාගෙන ඒක අනුරූපව ඒ කැඩපතෙන් තමයි අපි රූප බලන්න ඕනේ. ඒ කැඩපත ඔස්සේ තමයි අපි ශබ්ද අහන්න ඕනේ. ඒ කැඩපත ඔස්සේ තමයි අපි ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ. ඒ කැඩපත ඔස්සේ තමයි අපි රසය ආග්‍රහණය රස විඳින්න ඕනේ. ඒ කැඩපත ඔස්සේ තමයි අපි පහස විඳින්න ඕනේ. ඒ කැඩපත ඔස්සේ තමයි අපි අරමුණු හිතන්න ඕනේ. අන්න එතකොට ඒ කැඩපත ඔස්සේ අපිට හරි දැක්ම ඇති කරලා දෙනවා. මොකද්ද? හරි දේ මෙයයි බහැර කියන්න ඕනේ. නිවැරදි දේ මේකයි සේවනය කරන්න. සේවනය කළ දේ මෙයයි සේවනය කරන්න ඕනේ. සේවනය නොකළ යුතු දේ මෙයයි සේවනය නොකර ඉන්න කියලා. ඒ වගේම හොඳ දේ මෙයයි නරක දේ මෙයයි පින මෙයයි පව් මෙයයි කළ යුතු දේ මෙයයි නොකළ යුතු දේ කියයි කියලා හරියට අපිට දැක්ම ඇති කරලා දෙන්නේ උපකාර වෙන්නේ කන්නාඩියේ මොකද? දාම් කන්නාඩිය. ඒක තියාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපිට වරදින්නේ නෑ. ඒ මොකද මේ දාම් කන්නාඩිය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඊට පස්සේ මේ දෙවිවරු කියනවා ඒ නිසා ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ අපේ ගෙවල් වලට සිල්වත් ඇවිද්දන් වඩිනකොට අපි මොකද කළේ? ආසනෙන් නැගිට්ටා නමුත් වැන්නේ නැහැ. ස්වාමීනි අපි අසම්පූර්ණ වූ කර්ම කරලා යුතුව බොහෝම අල්පේසාකේ හේන දිව්‍යකායකට තමයි කියන පැමිණෙන්නේ. දෙවියන් අතර ඉපදෙලා. ඒ නිසා අපි පසුතැවෙනවා කියනවා. ඒ කියන්නේ දුක් වෙනවා. දුක් වෙනවා කියන්නේ මානසික වේදනාවක්. ඒ මොකද? හොඳට පින් කරගත්තා ඉන්නවා. එයාලා දැකලා අයියෝ අපිට කරගන්න තිබිච්ච අවස්ථාව අපේ ජීවිතවල ලොකු නැද්ද? මේ වෙනකොට අපේ ජීවිතේ අපි කරපු කීපු හිතපු දේවල් ඔස්සේ අපිට පසුතැවෙන්න තියෙන කරුණු වැඩි සතුට වෙන්න තියෙන කරුණු වැඩි. පසුතැවෙන්න ඒක කායිකවද මානසිකවද? මානසිකව. ඒක සපත් අපිට දුකද? දුක. ඒ දුකෙන් මරුණු යන්නේ නෙවෙයි. මල්ලිකාවන් කොච්චර දන් දුන්නද අවසානයේ ගියේ කොහෙද? නිවි ගිය දවසක්. ඒ මොකද? මානසික වකුසලයක් කියලා ඒකෙන් ඉඳා නේ. ඔව් ඒක පන්තනාරච්චිව කාසු බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 20000ක් සිල් රැක්කා. අන්තිමේදී ගමින් එතර වෙන්න ගිහිලා උපසම්පදා භික්ෂුව ලිස්සලයන්කට ගහක් කැඩුවා. කොළයක් කැඩුණා. ඊට පස්සේ හිතලද කැඩුවේ නෑ. ප්‍රඥාවමදි සිල් රැක්කා. ඊට පස්සේ මොකද අමතක වෙලා ගියා. ගමන ගිහිල්ලා ඇවිල්ලා ආවත දෙසම්මන් කියලා හිටියා. අමතක වුණා මරණසන්න මොහොතාවක්. ඔන්න අරකාවා. හිතුවද? නෑ. අයියෝ මට මේක බැරි වුණානේ අමත දෙසාවෙන් පිරිසිදු වෙන්න කියලා. දැන් මානසික වැඩ කරන්නේ සපල්ද දුකද? දුක. මානසික දුම්නස් මරණයන් මැත්තේ කොහෙද ගියේ? මරුණා. අපවත් වුණා. මිනිස්සු ආවේ නෑ. දෙවියන් උත්තරන්නේ. දීර්ඝාසති එරිදිමත් ත්‍රිසම්නාග ලෝකෙ පිළිලා අන්න ඉන්නවා. එයින් සිල් රකින්න මොකද ඕනේ? දාම් කැඩපත ප්‍රත්‍යාව නැහැ. නේ? ඒත් එක්ක බලනකොට අපේ ජීවිතවල අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට විශේෂයෙන් අපි පරලොව කියන්නේ ඊළඟ මොහොත බාහිර සුගතියටද දුගතියටද? දුගතියට ඒ මොකද? අපි අයින් දැක ලෝකයෙන් විදලා තියෙන සැපද දුකද? කනට ඇහෙන ලෝකයෙන් අපි හදාගෙන තියෙන සැපද දුකද? දුක. නාසයට ආග්‍රහණය කරන ලෝකයෙන් අපි හදාගෙන තියෙන සැපද දුකද? දුක. දිවට දැනෙන රසයෙන් ලෝකේ හදාගෙන තියෙන සැපද දුකද?
කයට දැනෙන පහසින් ඉදි ලෝකයේ තුල අපි හදාගෙන සැප දුකද? මනසින් ඉදි අරමුණක් දැනගෙන ලෝකයේ තුල අපි හටගෙන අපි පවත්ලා තියෙන සැප දුකද? එහෙනම් වැඩිම ජීවිතය අපි විඳලා තියෙන සැප දුකද? දුක නම් අපි පින්දරසලා තියෙන පවුද? පව් මරණින් මත්තේ කොහෙද ඊළඟ මොහොතේ දුගති මේමයි කර්මේ ධම්මටි ධම්ම නියම තා ඉදපච්චේත මේ ඇති කලිමේ වේ පව් නිසා දුගති යති පින් නිසා සුගති යති බහුපචය යති. ඉතින් මේ රටාව වෙනස් කරන්න පුළුවන් ධර්මයට පමණයි. ඒ ධර්මයේ තමයි අපිට දේශනා කළේ. ඒ ධර්මයේ වෙනස් කර ඒ රටාවේ වෙනස් කරගෙන නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි මේ රටාවෙන් යුතු අපිට අනුතරින් මෙලෙස මේ ධර්මය කියලා දෙන්නේ. ඊට පස්සේ දැන් මේ දේවෝ මානසික විදෝනවා. ඇයි අපිට පින්කම සම්පූර්ණ වශයෙන් කරගන්න කලින් අවස්ථාව තිබිලත් අපි කරගත්තේ නැහැ. එහෙනම් දැන් නිරේ කොච්චර සත්තු දුක් විඳිනවද මානසිකව? ඇයි මේ වෙනකොට නිරේ ඉන්න රහත් වෙන්න පිළිදෙන්නේ තිබිච්ච වාසනාව තිබිච්ච අවස්ථාව ගත්තේ නැහැ. අනාගාමී වෙන්න පිළිදිච්ච අය සකදාගාමී සෝවාන් වෙන්න වාසනාව තිබිච්ච අය වරද්දගෙන ගියලා අවස්ථාව ගත්තේ නැහැ. කියපු දේ අහුවේ නැහැ. නේද? දැන් අර මහා වෙළඳ ජෝඩුව දැක්කා නේද? සිටුතුමාට රහත් වෙන්න පිළ තිබ්බා. සිටු දීවිද අනාගාමී අන්තිමට මොකද උනේ? වාසනාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ අවස්ථාවක් ගත්තේ නැහැ. අන්තිමට මොකද දෙන්නම නිරේ ගියා. එක්කෙනෙක් ඒ ලෝකෙන් නිවි ගිය පස්සට මේක නෙමෙයි අපිට උනොත් ධර්මයේ ඕපනයි. ඒකද නැත්ත. මේ ධර්මයේ ඕපනයි. ඒ කියන්නේ තමන්ට තමයි මේ ධර්මයේ ඔව් වග කියා ගන්න තියෙන්නේ. තමන්ට තමයි මේක පුරුදු කරන්න තියෙන්නේ. නේද? එතකොට මේ පුරුදු කරන කාරණා තුන තමයි අපිට යහපත සැලසෙන්නේ. ඊට පස්සේ ඒ දෙවිවරු තමන්ගේ මානසික දුක කියලා නොපෙනී ගියා. බුදුරජාණන්සේ වන්දනා කළා. තව දෙවි පිරිසක් ඇවිල්ලා වන්දනා කළා. වන්දනා කරලා ඔන්න කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට මනුස්ස ලෝකෙ හිටපු අය. එතකොට අපේ ගෙවල් වලට සිල්ලම් පැවිද්දන් වැඩියා. වඩිනකොට අපි මොකද කළේ ස්වාමීනි ඕන් දැකලා ආසනෙන් නැගිට්ටා. නැගිටලා වන්දනා කළා. හැබැයි වාඩි වෙන්න කියලා ආසනයක් පැනෙන්නේ නැහැ කියනවා. දැන් පින්කම් දෙකක් වුණා නිකුනේ නෑ. පිනක් රැස්ුණාද නැද්ද? සම්පූර්ණ අසම්පූර්ණද? අසම්පූර්ණ කර්මයෙන් දෙවියන් අතර ඉපදුණා. හැබැයි මහේසාකේ නෑ. ඒ නිසා අපි දුකසේ ඉන්නේ කියලා වන්දනා කළා. දුක කියලා කියනවා. දැන් නිරේ ගියපු කෙනෙකුට ඕන දුක කියලා යන්න පුළුවන්ද? ත්‍රිසං ලෝකෙ ගියපු කෙනෙකුට අවිලා කියන්න පුළුවන්ද? පෙරේත ලෝකෙ ගියපු කෙනෙකුට කියන්න පුළුවන්ද? ඒ මොකද අසුර අපායේ ගියපු කෙනෙකුට පුළුවන්ද? ඒ මොකද අවස්ථාව අහිමි කරගත්තට පස්සේ ඒ උපත් හතරෙන් කුසල් මුල් වෙලා තියෙන්නේ. ඒ උපත් හතරම අකුසල් මුල් උපත්. සුගතිය කියන්නේ කුසල් මුල් උපත්. කුසල් මුල් උපත් වල තමයි ධර්මය අවබෝධ කරගන්න කුසල් දියුණු කරන්න පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා කරන්න දෙයක් නැහැ. කවුද වැරදි? තමන්මයි. අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? එපා කියපු දීගකට යනවා. නේ? අන්තිමේදී දරුවෙක් ගෙදර ඉන්නවා. කරන්න දෙයක් නැහැ. සමහර අය වැඩිකුත් තියලා අම්මා ගාවට යනවා රට යනවා ළමයි වෙන්නේ. ඒ මොකද මගේ දරුවා බුදුරජාණන් වහන්සේට මේක අම්මලා අනාගාමනුත් අම්මලාට නැහැ එකක්. ඔබට මතක ඇති නන්ද මාතා තමන්ගේ පුතා වරදක් නැතුව රාජ්‍යරු රාජධානියට සොරකම් කළා කියලා හොරකම් කළා. දැන් මරන්න අරයි යනවා. බෙල්ල ගන්නේ අම්මා දකලා බලා ඉන්න ගෙදරට ගියා. එකම පුතා ස්වාමියා පුංචි කාලේ මැරුණා. අම්මලාගේ ලෝකේ රාජ්‍යරු කවුද? පුතානේ. එකම පුතා. නේද? අම්මලා දෙමව්පිය තමන්ගේ දරුවන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ නැද්ද? මෝඩකම් ඉතින්. නේ? ඔව් එහෙමයි මේ පැවැත්ම යන්නේ. ඒ පස්සේ ඊළඟට අන්තිමට මොකද උනේ? ඒ අම්මට දුකක් ඇති වුණාද? ඒ මොකද? අසපුරුසද? ඈ දුකක් නැද්ද? ආන්න මොකද? රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන ආසාව නැති කරලා ප්‍රහාණය කරලා මාර්ගය තුළ ඒතෙන්ද තමයි දරු දුක තියෙන්නේ. දරු සෙනෙහස තියෙන්නේ ඒ ප්‍රහාණය කරලා ඇත්ත ඇත්තකින් ඒ ඔස්සේ දානවා. නේ? එතකොට අඬන වැළපෙන දුක්ඛෙන පපුවට ගහන ස්වභාවයක් තියෙනවද? ඒක
සත්‍යයක් නේ. අපි ඒකට කැමති නැද්ද? එහෙනම් ධර්මයේ මේ දේ හඳුනන්නේ එතෙන් දෙන්න ඕන. කලේ නැත්තම් අර අම්මට මොකද වෙන්නේ? නේ? එතකොට ඒක සපත දුකද? ඒ මොහොතේ අම්මා මරුණු කොහේද? ඒ කාන්තේ නිරේ මොකද කාන්තාවගේ ස්ත්‍රී වූ දුල දුක නැති වුණත් මැරිලා යනවා ස්වභාවය. ඒ තරම් උසස්ද පහත්ද? හරිම ඒ කියන්නේ දරා ගන්න පුළුවන් හැකියාව අඩු නිසා ඉක්මනට සැලෙනවා. හාවකට වගේ නේද? හරි ඉක්මනට සැලෙනවා නේද? ඉතින් ඒ නිසා සතර අපායේ කරගන්න තියෙන දේ කරගන්න නැතුව බේරුම පසුතැවීම මිස තියුණු කටුකමිනිය ප්‍රශ්න කායික මානසික දුක විසින් හැරෙන්නේ නැත. කියන දේ අහලා ශ්‍රාවකයන් මේ කියාගන්න පිරිසක් විදිහට අසම්පූර්ණ කර්මයේ එතන දුකක් මේ ඇවිල්ලා කියන්නේ. දැන් කවුද තමන්ගේ පියාණන් වහන්සේ තමයි කියන්නේ. අපේ පියාණන් වහන්සේ කවුද? බුදු පියාණන් වහන්සේ. එතකොට අපි කවුද? දරුවෝ. අපේ තාත්තා කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පියාණන් සත්පුරුෂයද අසත්පුරුෂයද? එතකොට දරුවෝ ඒ පියාණන්ගේ දරුවෝ විදිහට දරුවන්ට බුදු පියාණන් තාත්තා කෙලේ සත්පුරුෂ වෙන්නේ කියලාද අසත්පුරුෂ වෙන්නේ කියලාද? එතකොට අපි දැන් සත්පුරුෂද අසත්පුරුෂද? තව ටිකක් හිතලා බලන්න. අපි බුදුරජාණන් අපේ පියාණන් වහන්සේ වදාළ ප්‍රමාද වෙන්න එපා අප්‍රමාද වෙන්න කියලා. අපි ප්‍රමාද අප්‍රමාදද? එහෙනම් අපි කී කරදරුවද? අන්න පසුතැවෙන කාරණා තියෙන හොඳට මතක තියාගන්න. ඊළඟ මොහොතේ පරලොව කියන්නේ සුගති දුගති කර්මයට දායාද කරගෙන යන්නේ. මේක සංසාර ගමනක්. හොඳට මේක හිතන්න. ඒ නිසා ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට අම්මලා මරණ සතිය වඩන්න. මරණ සතිය වඩනකොට තමයි දුක තේරිලා දුකේ නිදහස් වෙන උන වීර්යය උපදින්නේ. මරණ සතිය වඩනකොට තමයි වීර්යය කරලා ජීවිත ආසාව නැති වෙන්නේ. මේක සංසාර ගමනක්. ඇස්පිල්ලම් ගන්නකොට ලෝක දෙකක් වෙනස් වෙන්න පුළුවන්. නේද? උස්ව ගත්තා එහෙම යන්න පුළුවන් පරලෝකේ ලෝක දෙකක්. හෙළුවා එහෙම මිනිස්සු අහිමි වෙන්න පුළුවන් ලෝක දෙකක් දුර නෙවෙයි. කර්මයෙන් දායාද කරන්නේ සුදුසුකම් ඒ නිසා පින්වත්නි පරලෝකයට සැලස්මක් ඇතුව ජීවත් වෙන්න. ඒකටයි අපි අප්‍රමාද වෙන්න ඕනේ. ඒ සඳහායි අපි කැප වෙන්න ඕනේ. ඒ සඳහා තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒකට නුවණ ඕනේ. ඊට පස්සේ තමන්ගේ දුක කියලා ඔන්න ඊළඟ දෙය පිළිසිය. තුන්වෙනි දෙය පිළිසාවෙලා කියන ස්වාමීන් වහන්සේ අපේ ගෙවල් වලට ශ්‍රමණයන් සෙල්ලතුන් වරුතුන් වහන්සේලා වැඩියට පස්සේ අපි මොකද කළේ? උන්වහන්සේලා නැගිටලා වැන්දා. ආසන පැනෙවුවා. නමුත් උන්වහන්සේලාට දානේ පූජා කරගන්න ඕනේ කියලා හිතුවේ නෑ. සම්පූර්ණ අසම්පූර්ණයි. ඒ නිසා අපි දුකසේ වාසය කරනවා කියලා දුක කියලා ගියා. තව පිරිසක් ආවා. ඇවිල්ලා වන්දනා කරලා කියන අර විදිහම ස්වාමීන් අර ඔක්කොම කළා. ඊට පස්සේ කළා අපි දානේ පූජා කළා. ඉතිරි ටික කරගත්තේ ඇහුවේ සම්පූර්ණ අසම්පූර්ණද? ඒ නිසා අපි දුකසේ ඊළඟ දේ පිළිස ඇවිල්ලා කියන ස්වාමීන් අපි බණත් ඇහුවා. හැබැයි ස්වාමීනි කොහොමද උන්වහන්සේ බණ කිව්වා? අපි බණ අහන්න ගිහිල්ලා වාඩි වුණාට කන්නේ වාගෙන ඇහුනේ නෑ. හරියට කවුරු වගේද? මේ අය වගේ. කවුරු වගේද? ඔව් මේ අය වගේ. ඇහුනේ සම්පූර්ණ අසම්පූර්ණද? අසම්පූර්ණ. ඒ නිසා දුකසේ දුක කියලා කියන. ඊළඟට ස්වාමීනි අපි ඊළඟ දේ පිළිසයිලා කියන ස්වාමීනි අපි කම්යෝමාගෙන ඇහුවා. හිතේ මතක තියාගත්තේ නෑ. සම්පූර්ණ අසම්පූර්ණද? දුක කියලා කියන. අපි හීන වූ දිවකායකට තමයි පත්ුනේ. ඒ කියන්නේ මහේසාක්‍ය උනේ නෑ කිව්වා. ඊළඟට ඒ නිසා ස්වාමීනි අපි දුක කියාගන්නේ. දැන් මේ දුක යමරජුන්ට කියනවා. ඒ වයිද? යමරජුන් කියන්නේ තේරුණානේ? ඊට පස්සේ ඊළඟ දෙවි පිරිස ආවා.
ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ ගෙදරටත් ඒ විදිහට සංඝයාවට පස්සේ ධර්මය අර විදිහට ධර්මය අහුවට පස්සේ අපි බණ ඇහුවා. ඇහුවට මතක තියාගත්තා. නුවණින් විශ්ුනේ. සම්පූර්ණ අසම්පූර්ණද? ඒ නිසා අපිට ධර්මයේ තේරිච්ච අය විදිහට ධර්මයේ හැසිරලා ඉතිරි කරන්නේ ඒ නිසා දුකසේ. ඊට පස්සේ ඒ දුක කියලා ඊළඟ දෙවිවරු ඇවිල්ලා කියන ස්වාමීනි වහන්සේ වහන්සේ අපි ධර්මයේ අහලා ඔක්කොම කරලා අපි හොඳට මතක තියාගෙන ධර්මයේ නුවණින් විමසලා විමසලා ධර්මයේ දැනගෙන අර්ථය දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ පිළිපන්නුන්නේ ප්‍රතිපදාවේ යෙදුනේ පුරුදු කලේ නැහැ. දැන් තේරිලා මේ අය වගේනේ. දැන් කියන දේ තේරෙනවා. හැබැයි කරන ස්වභාවය අඩු වැඩිද? පසුතැවෙන කාරණා මේ වගේ. ඒ නිසා කර්මය සම්පූර්ණයි. ඒ නිසා අපි දුක සේවාසය කරන්න කියලා. ඊට පස්සේ ඊළඟ දින පිරිසාව ඇවිල්ලා කියන ස්වාමීනි ඒ අපේ අසම්පූර්ණ සම්පූර්ණත්ව සම්පූර්ණ කරන්නේ අර සම්පූර්ණ කරලා කොහොමද ස්වාමීනි අපේ දේවල් වලට සංඝයා වැඩිට පස්සේ ඒ සිල්වත් සංඝයා මෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු තැන ගෙදරට වැඩියට පස්සේ අපි උන්වහන්සේලා දැකලා වැඩේට පස්සේ උන්වහන්සේලා දැකලා අපි ඉන්න ආසන වලින් නැගිට පළවෙනි පින්කම ගුණයක්. ඊට පස්සේ බැන්දා පින්කම ගුණයක්. මේ පින්කම් කියලා කරන්න එපා. ගුණධර්ම විදිහට කරන්න නේද? දැන් ස්ත්‍රීසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් කොච්චර පින් වැස්සෙනවද? ඒ දිනදී Tamanට සියවතාවක් ලැබෙන්න පින් වැස්සෙනවා. එහෙම කියලා හිතලා කෙනෙක් ආවට ගියාට ඒ අන්තිමට කාලය ඉතුරු වෙච්ච මාළු කටු කරදිච්ච කටු නැටි නේ දංගුඩ ටිකක් එකතු කරලා කියලා දෙනවා. රැස්සිය 100. ඈ 100කද? එතකොට අපි තිරිසනාට උන දෙන්න ඕනේ කොහොමද? ඈ හොඳට සකස් කරන පිළියෙලකට මෛත්‍රී කරුණාවෙන් මේ සතාගේ ආහාර නැතිවීමෙන් ඇතිවෙන දුක නැති වෙලා කරුණාව සැපයටපත් වෙත්වා මෛත්‍රිය බුද්ධ ශාසනයේ පදනම මෛත්‍රී කරුණාවයි. එමුණ ඉස්සෙල්ලාම සැපේ කන දුක අකමැති වෙන කවුරු ගැනද? තමන් දුක් විඳින්න අකමැති වෙන්න ඕනේ. කැමති වෙන්න තමන්ගේ සැපේ. ඒ ඉස්සෙල්ලාම මෛත්‍රී කරුණාව තියෙන්නේ කා ගැනද? තමන් ගැන. ඒ විදිහට පටන් ගන්න කෙනාට තමයි තමන් ගැන මෛත්‍රී කරුණාව පිළිගන්නේ. ඒ විදිහට තමන් ගැන මෛත්‍රී කරුණාව පිළිහිටි කෙනාට තමයි තව කෙනෙකුට මෛත්‍රී කරුණාව දෙන්න පුළුවන්. නැත්නම් අම්මලාගේ දරුසෙනියස වගේ එකක් කරගන්න එපා. ඒ කියන්නේ එක පැත්තකට. හේතුව මොකද්ද? තමන්ගේ කර්ම දරුවා කෙරෙහි මෛත්‍රී කරුණාව තියෙනවා. මුදිතාව තියෙනවා, උපේක්ඛාව අනුන්ගේ නෑ. හරිද? තමන්ගේ දරුවගේ සැපේ කැමති, දුක අකමැති, දියුණුව කැමති, තමන්ගේ දරුවගේ මොනවාද වුණත් හිත හදා ගන්නවා. හැබැයි අල්ලපු විදිහ එහෙම හිතා ගන්නවා. ශ්‍රාමකත්වයේ තුල මේක නෑ පුතු. ඊට පස්සේ අර එක බොහොම සතුටින් ජීවිතේ සංකාව ඇවිල්ලා වන්දනා කරලා කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපේ ගෙවල් වලට සිල්වත් පැවිදි ආවට පස්සේ උන්වහන්සේලා වැඩියට පස්සේ අපි උන්වහන්සේලා දැකලා තමන් ඉඳ වාඩි ආසනෙ නැගිට්ටා. නැගිටලා වැඳලා ආසන පැනෙවුවා. ආසන පනවලා අපට ඇති අයුරින් බල අයුරින් දානේ පූජා කළා බෙදුවා. උන්වහන්සේ ඊට පස්සේ ධර්මයේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා ධර්මය අහුවා. උන්වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. කරපු ධර්මයේ දේශනා කරපු ධර්මයේ කම්ගේ වාගේ හොඳට අහුවා. ආව ධර්මයේ මතකේ තබා ගත්තා. එහෙම මතකේ තබාගත් රඳවාගත් ධර්මයේ ආර්ථය විමසුවා. ආර්ථය විමසලා දැනගෙන ධර්මයේ දැනගෙන ආර්ථය දැනගෙන ඒක නුවණින් යුක්තව තේරුම් බේරුම් කරගෙන ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දම් දීම, ප්‍රඥාව පුරුදු කළා. දාන සීල භාවනාදී පුරුදු කළා. සීල සමාධි ප්‍රඥාදී පුරුදු කළා. ඊට පස්සේ දෙමව්පියන්ට සැලකුවා. තමන්ගේ බිරිඳට, සහෝදර ඥාතීන් මිත්‍රාදීන්ට තමන්ට වඩා ගුණ වැඩි සීල දෙනාට, දුවදරුවන්ට ධර්මානුකූල
සලකලා ඒ විදිහට ධම්මානුධම්ම ප්‍රතිපදාව විදිලා සිල් රැකලා සම්භාවනා කරලා ඒ විදිහට සම්පූර්ණ පරිපූර්ණ වූ පුණ්‍ය කර්මයන් කරලා සිතින් කයින් වචනයෙන් විතර කර්ම රැක්සන විපිලිසර නොවි විපිලිසර කියන්නේ විසිරිච්ච මනසකින් තොරව ඊටාම් ඒ කියන්නේ ඒ සිතේ තියෙන සතුටද දුකද සතුටින් මික්සව පසු නොතෙමිනි ඒ කියන්නේ මානසික දුකකින් නැතුව තොරව ප්‍රණීත වූ දිව්‍ය කායයකට පැමුණා කියනවා. එතකොට මේ කොතනද කියලා නෑ. මේ කියන්නේ සදෙව්ලුව. ඔව් සම්පූර්ණ පුණ්‍ය කාර්යයෙන්. එතකොට ඒ දිව්‍ය ලෝකෙ විදලා ඉන්න මේ දෙවිවරු මහි අල්පේසාන්තේ මහීසාන්තේ. මහීසාන්තේ කියන්නේ මහා භව සම්පන්නයි. ඒ කියන්නේ දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහස පංචකාමයෙන් අග්‍රයි. ඊට පස්සේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවේ අග්‍රයි. සැපද දුකද? ඒ විදිහට සැපේ සැලසුනේ මොකෙන්ද? තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන් විදිහට මේ වදාළ ප්‍රතිපදාව හරියටම කරපු අයට මෙලවත් ඒ ජීවිතය සැප ලැබෙන පරලෝ දැන් මේ පරලෝ සැප ලබනවා. එතකොට මේ ඇයට බුදුරජාණන් වහන්සේ ගැන කොහොම පැහැදීමක් ගෞරවයක් ඔබදිනවද නේ? ඒක හේතුව මොකද්ද? සැපේ සලසා දෙන මේ ප්‍රතිපදාව දේශනා කළේ කවුද? ඔබ තමන්ගේ පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම රාජාණන් වහන්සේ ඒ ධර්මයේ විදිහට මහල පුරුදු කරලා කීකරු ශ්‍රාවකයන් විදිහට පින් රැස් කරගෙන සුගතියේ ඉපදලා සැප ලබනවා. එතකොට ඒකෙන් ඉස්සෙල්ලාම සතුට වෙන්නේ කවුද? තමන්. ඊට පස්සේ සතුට වෙන්නේ කවුද? තමන්ගේ පියාණන්. කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මේ විදිහට සුදුවිතන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පුරුදු කරලා සුගතිය ඉපදලා සැප ලබනවාට තමන්ගේ පියාණන් බුදුරජාණන් වහන්සේ සතුට වෙනවද දුක් වෙනවද? දැන් එන බලන්න ඔබෙන් කවුරු හරි වෙනවද? ඔබගේ පියාණන් කවුද කියලා? ඔබ කවුද කියන්නේ? ආසවල් පුංචි බණ්ඩා ගුණසේන කවුද අපේ ආගමික පියාණන්? බුදුරජාණන් වහන්සේ. කවුරු හරි අහනවා ඒ පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඔබ ජීවත් වෙනවද? කීකරු ධර්මයේ විදිහට මොකද්ද දෙන උත්තරේ? උත්තරේ තියෙනව නැද්ද? මොකක්ද උත්තරේ? ඇයි උත්තර නැත්තේ? තියෙනවා. ඇයි දෙන්නේ නැත්තේ? අවංක නැහැ. වැඩ කරන්නේ සාට කපට මායා ධර්මයේ ජීවිත සම්බන්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න. සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන අවංක කෙනාට. අවංක කෙනාට කියන්නේ ඇතුලේ එකක් පිටේ එකක් නැහැ. සත්‍ය කතා කරනවා. අවංකත්වයේ තුල තමයි ධර්මයේ තියෙන්නේ. නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පියාණන් වෙච්ච අපි එහෙනම් අවංකව වදාළ විදිහට කටයුතු කළොත් දියුණු කරා යන්න අවස්ථාවක් තියෙනවා. අවුරුදු 1 සාමාන්‍ය දරුවෙකුට අම්මා කතා කරන්න පුළුවන් වයස අවුරුදු කීයද? 2කමාර. අපි දන්න මල්ලි කෙනෙක් හිටියා. හමුදාගේ අධිශාම නම් කෙනෙක් විශ්වවිද්‍යාලේ විතර විලඳන් තියෙනවා. එතකොට දරුවෝ නැහැ. නොයෙකුත් වත් පිළිවෙත් කරලා දරුවෙක් ඉපදුනා. දැන් මෙයා සමහර අවස්ථා පාත්‍ර සිවුරු අරගෙන යනවා ධනෙ තියන අය. ගිහිල්ලා ධම්මිකේ ස්වාමීන් අනේ ස්වාමීනි මට ගිහිගෙද දුකයි මහාන වෙන්න ඕනේ. ඉතින් ගිහිගෙද ඒ නම් තමන්ගේ බිරිඳත් කලින් කාලේ ඉතින් අවසර දෙනව නැහැ. දරුවෝ නැති කාලේ දුන්නා දැන් දරුවෙක් නිසා කැමති නැහැ. ඒ ගෙදර ඇති වෙන මේ අලකලංචි වලදී පාත්‍ර සිවුරු අරගෙන දැන් මහාන කරන්න කියනවා සංඝයාට. ඒ තරම්ම ගෙදර කලකිරෙනවා. මෙහෙම ඉන්නකොට ඔන්න දරුවෙක් ලැබුණා. දැන් පවුල සාධිමත් වෙනවද නැද්ද? විවාහය ගියාට පස්සේ දීගයක් ගියාට පස්සේ ඒ දීගේ හයි වෙන්නේ කොතනින්ද? අම්මා දරුවෝ හිටියු. නැත්තම් ඒ දීගිතේ ඒ දීගේ මුල් බහින්නේ කියන්නේ සත්‍යයක් නෑ. ඇත්තද බොරුද? ඒ නිසා ඒක අම්මලා දන්නවා. නේ? හයි වෙන්න නම් මුල් බහින්න නම් කවුද ඉන්නේ? දරුවෙක් ඉන්නවනේ. වගකීමක් එනවනේ. ඊට පස්සේ තමයි ඒ පෞද්ගලික මෙයාට 3 දරුවෙක් ආවා. දැන් ඒ ලෝකේ ඉන්න ඒ අතරේ දරුවගේ එහෙම ඉන්නකොට ආයෙත් එනවා පැවිදි වෙන්න. හැබැයි දරුවට කතා කරන්න පුළුවන් දැන් අවුරුදු 2කමාරයි.
මෑත කාලේ දවසක් මාර එකමාරට දරුවා නැගිට්ටන්නේ. දෙමව්පියෝ දෙන්න දෙපැත්තේ. පద్මාසනෙන් වාඩි වුණා. ඊට පස්සේ වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්නකොට අම්මා තාත්තා බැලුවා දරුවා මේ පොඩි කෙනෙක් වාඩිලා මොකද මේ කියලා පුතා ඇයි ඉඳගෙන නැද්ද? මම නිදාගෙන තමයි නැගිට්ටේ. ඇයි පුතා මේ ඉතින් නිදාන්නේ? ඊට පස්සේ මේ පුතා කියනවා තාත්තා මේ ලෝකේ කෙනෙකුගේ මගේ තාත්තා කවුද කියලා. මේ පුතානවා තාත්තේ මගේ තාත්තා කවුද? ඇයි පුතේ මගේ ඔයාගේ තාත්තා මමනේ. දරුවගේ තාත්තා කවුද කියලා ඇත්තටම කවුද දන්නේ? ඇයි? දරුවගේ තාත්තා කියලා හරියට කවුද දන්නේ? අම්මා දන්නේ. කතා කරනකොට ඇත්ත ඒකයි. ඊට පස්සේ ඇයි පුතේ මමනේ තාත්තා කිව්වා. වැරදි කිව්වා. එතකොට මේ තාත්තට මේ පුංචි දරුවගේ ප්‍රශ්නේ තේරුනේ නැහැ. අම්මාට පැත්ත බලලා ඇහුවා අම්මේ මගේ අම්මා කවුද කියලා. ඇයි මමනේ පුතේ වැරදි කිව්වා. අවුරුදු දෙකමාර පුතා මේ මූල් ටිකක් හොදගෙන අපි දෙකක් නේ ඕනේ කිව්වා. ඇයි මොකද කියලා. පුතා මේ කවදාවත් නැති කතාවක් කියන්නේ. කවදාවත් නැති කතාව වුණාට හරි කතාව. අම්මත් වැරදි තාත්තත් වැරදි. ඕගොල්ලෝ මේ ලෝක ජීවත් වුණාට කිසි දෙයක් දන්නේ නැහැ කිව්වා. මේ ලෝකෙ මගේ තාත්තා අම්මා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වා. අවුරුදු දෙකමාරයි. මට පවදා කෝලික දුන්න ස්වාමීනි අපේ පුතාගේ කල්පනාවල අවුරුදු දෙක පිළිත් ටික කියලා මූල දාන්නේ. පුතාගේ කල්පනාව හොඳ නැති වෙලාද හොඳ වෙලාද? මේ වෙනකොට දරුවා මං කොච්චර හොඳද? ඔයාලා මොංගල් කියන්නේ හොඳ නරක තේරෙන්නේ නැහැ. මේ වෙනකොට බැලුවා පුතාගේ පරිසරේ වෙනස් වෙගෙන ඉපරට ඇතැරලා යන්න පරිසරයෙන් දරුවා මරණ වෙයි කියලා. එකම පුතා ඉන්නේ පැවිදිවට කැමති නැහැ. එතකොට මේ දරුවාට හැබෑවට මේ හපල සල්සන දෙමව්පියෝ හිතන ක්‍රමෙදී ඈ නේද? ඔන්න බලන්න උපති බෞද්ධ ලංකාවේ මේ දරුවා පැවිදි කියලා රටත් ඇත්තැල්ලා තව ටික දවසකින් වෙන රටකට යන්නේ. දෙමව්පියෝ වෙන්න කියලා දාවේ. කර්මාරම්භ යන්නේ නේ. දෙමව්පියෝ කැමති දරුවන්ගේ සැපේ දුකද? සැපේ. එතකොට මේ සැපේ සලසාගෙන දැන් මේ සංසාරේ ඉලක්කයට ආව දරුවට මේ යහපත සලසන්න යහපත. ඒ විදිහට අයහපත සලසන මොංගල් හොඳ නරක නොදන්න අවාසනාවන්ත දෙමව්පියෝ වෙන්නවා. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ජාතක දරුවෝද අවජාතක දරුවෝද? අවජාතක කියන්නේ බුදුරජාණන් වහන්සේ සීල ධර්ම ගුණ ධර්මයෙන් අග්‍රයි. එතකොට ශ්‍රාවකයන් විදිහට ඒ ගුණ ධර්ම වලින් හිස් සුගතයන් වහන්සේ ගුණ ධර්ම වලින් යුක්තයි, ශ්‍රාවකයන් ගුණ ධර්ම තුනයි. එතකොට ශ්‍රාවකයන් ශාස්ත්‍රඥ වහන්සේගෙන් ගේ ශ්‍රාවකයෝ විදිහට කියාගෙන දරුවෝ තුල ඒ ගුණ ධර්ම තියෙනවද? නැති නිසා ජාතකේ අවජාතකයි. ඒ කියන්නේ බුද්ධ සූත්‍රයේ කුද්දේක නිකායේ පළවෙනි කොටස කියනවා. ඒ නිසා එහෙමනම් අපි අවජාතක දරුවෝද අතිජාතක දරුවෝද? අනුජාතක දරුවෝද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට ජාතකේ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙත් රකින්න පිරිසක් බවට පත් වෙන. එතකොට තමයි අපි ශ්‍රේෂ්ඨ ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්නේ. ජාතියක් බවට පත් වෙන්නේ. මොකද අපේ ජාතිය ආර්ය වංශේ, ශාක්‍ය වංශේ, බුදුරජාණන් වහන්සේලාගේ වංශේට අයිති තියෙන, ඥාතිත්වයේ තියෙන උපතින්ම සත්පුරුෂ දෙමව්පියන් තුළ ධර්මයේ තෙරුවන් සරණ ගිය සත්පුරුෂ දෙමව්පියන් තුළ සිල්වත් මේ ගුණ ධර්ම තියෙන දෙමව්පියන් තුළ දරුවෙකුට උපන් දෙන්න ලැබෙනවා නම් ඒ සසරේ බොහෝ පින් කරපු කෙනෙක්. එතකොට එයාට තමන්ගේ උපන් ජීවිතය තුළ ලැබිච්ච ජීවිතය තුළ සත්පුරුෂ දරුවෙක් බවට පත් වෙන එකකට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පින්වත්නි ඊට පස්සේ අර විදිහට ගුණ අර පින්කම් පහම සම්පූර්ණ කරගත්ත දෙවියන් සතුටුුණාද දුකුණාද? දැන් මේ විදිහට අපි දැන් මරුණොත් මේ විදිහට මේ මොහොතේ මරණයට පත් වුණොත් මේ පින්කම් පහ ඔස්සේ මොනවද පින්කම් පහ? සිල්වත් සංඝයා තමන්ගේ ගෙදරට කඩිනකොට
සිත පහදවාගෙන තියෙනවද? දෙක නැගිටලා අසුන් පන්වලා වන්දනා කරලා තියෙනවද? තුන්වෙනි එක දෙන්න දෙයක් හිතලා තියෙනවද? හතරවෙනි එක පූජා කරලා තියෙනවද? පස්වෙනි එක කරලා තියෙනවද කියලා දැන් විමසලා බලන්න. ඕපන් එකනේ. දැන් හිතලා බලන්න. මේ ඇස් දෙකෙන් බැලුවම බාහිර ලෝකයේ අඩපාරේ සමයන් විකාරණ නේද? දැන් බලන්න ප්‍රඥාවෙන් මගේ තමගේ අභ්‍යන්තර ජීවිතය ගැන පීරලා බලන්න. නේද? ඉස්සර අපේ අම්මා මට ගෙදර ඉන්නකොට දැන් මම දන්නේ නැහැ නිදාගෙන ඉන්නකොට. ගුණධර්ම නිසා දැන් ඉවතර පස්සේ නෑ. ඊට පස්සේ අපේ නංගි නැති දවසට අම්මගේ තුනට අම්මා තමයි හාල් ගඩන්නේ ඇස් පේන්නේ වැටෙන්නේ මොනවද? ගල්. ඔව් මේසේ තීමිති මං කෑම කනකොට සමහර විට මම අවස්ථා කිහිපයකින් කළේ ගල් හැපෙනවා. ගල් හැපෙනකොට අම්මා ළඟ. එතකොට අම්මලා මොකද කියන්නේ? අම්මට දැනගන්නවා. අනේ මේකිට ඇස් පේන්නේ කියනවා. කොල්ල පැටියා පුතා කියලා කියන්නේ පුතා ගල් කනවා කියලා නම් හිටපයි. ඒ හාල් ගන්න වෙලේ නම් හිටලා නැහැ. එතකොට බලන්න ඒ අම්මගේ හිතේ අර ඇතිවෙච්ච අඩුපාඩුවට දොස් කියගන්නේ කාටද? ඔව් මම ඊට පස්සේ හරි හිමීට තමයි බත් හපන්නේ. බත්වල ගල් තියෙන්නේ. ඒ මොකද? පිච්ච ගමන් අම්ම වෙනගෙන අම්මට. මම ඒකට කැමති නෑ. විශාල මහා පස් පොළොවක තමයි තිබ්බේ. නේ? ඒක ගරලා ඇවිල්ලා ගල් කැටයක් ටිකක් තිබ්බට මොකද වෙන්නේ? හැබැයි පෞල් ජීවිතේ නැති බංගස්ථාන වෙනවා ඒක ගල් කැටේ. ඒ මොකද? ආදිජාත දරුව නිසාද? අවජාත දරුව පෞල් නිසාද? ඈ? ඒ නිසා වදින්න කලින් විවාහ වෙන්න කේන්දරේ බලන්න. මොකද කේන්දරේ? අර විද්‍යා දෘෂ්ටි නෙමෙයි සත්‍ය මාර්ග කෙනෙක්ද? හොරකම් කරන කෙනෙක්ද? වැරදි කාම සේවනය කරන කෙනෙක්ද? අවුරුදු 18 වෙනකොට කර්ම 36 ගහපු කෙනෙක්ද? බොරු කියලා විශ්වති පාර්ශව වචන කියන අයද? ඊට පස්සේ අන්සතු දෙයට ආස කරන දේශී විචාරිතය අයද? සෙල්ලතුන්ට ගුණතුන්ට නිඳා පාස කරන අයද? පිරිසිදුද පිළිවෙලකට ඉන්න අයද? හොඳට උයන්න පුළුවන් අයද? කල්යාණ මිත්‍රසෝ තියෙනවද? මේක කියන්නේ නැත්තම් තනියම ඉන්නේ කොහොමද? නේද? පිටවන්න ඕනද? දැන් වර්තමානයේ පෞල් ජීවිත සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථක 100 කොච්චරද? 100ද? ඈ? 180? 90. එතකොට තමන් ඉන්නේ 90ද 10ද? වැඩගත් වෙන්නේ නේද? තමන් ඉන්නේ 100ද 90ද 10ද? 90 නම් හැදෙන්න තියෙන ධර්මයේ හැදිලා නම් ඒ ජීවිත ධර්මයේ ඉතරක් කියන්නේ නේද? නැහැදිච්ච ජීවිතේ යහපතක් නැහැ. හැදිච්ච ජීවිතේ යහපතක් තියෙනවා. ඒ නිසා පෞල් ජීවිතේ සම්බන්ධයෙන් අපිට සැනසීමක් සතුටක් නැත්තම් 90%. සතුටක් සැනසීමක් තියෙනවා නම් ධර්මානුකූල 10%. එතකොට ඒ කොටස සම්පූර්ණ කරලා තියෙන අනුන්ද තමන්ද? තමන්. නේ? එහෙනම් යාවිදී ධර්මයේ එයා වයිලන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමි බිරිඳවරු මතර තියෙන කෙලෙස් සහිත ඇසුරත් ගෞරවණීය ඇසුරත්. මොකක්ද? තියෙන්නේ ගෞරවණීය ඇසුර. දැන් තියෙන්නේ කෙලෙස් සහිත දිනුනොත් පිළිගන්නවද? පිළිගන්නවා. ඒ නිසා කෙලෙස් සහිත ඇසුරෙන් දුගතිය අවරස්සල ගෞරවණීය ඇසුර පිටකම සුගතිය. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ වදාළ ධර්මයේ අහලා මේ විදිහට වදාළ දේ වර්ණාසේ භාග්‍යවතුන්සේ දේශනා කරපු දේ පුරුදු නොකර අවස්ථාව සලසගත්තේ නැති මහ පොළොවේ පිටසක් අන්න නිරේධිලා දුක් විඳිනවා. ත්‍රිසන් ලෝකෙ දුක් විඳිනවා. ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. අසුරපායේ දුක් විඳිනවා. ඒ මොකද කියපු දේ අහපු නැති නිසා කරගත්තේ නැහැ. ඒ වර්තමානයේ කියන දේ අහන අයද වැඩි නැති නේද? ඒ සියලු දෙනාට දුකදී කරයන් වෙයි. නිවේ ත්‍රිසන් ලෝකික වතාවක් ගියොත් කම කෙස්දේවා බියසිතු විනාශ බලනවා කියන කාර්යය සිද්ධ වෙයි. කලාතුරකින් සුගතිය උපදිනවා කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ දුර්ලභයි කියලා දේශනා කළේ. ඒ නිසා මේ දේශනා කළේ අපිට පුරුදු කරගන්න තියෙන ධර්මයක්. මොකද්ද? සිල්වත් පැවිද්දන් ගෙදරට
නැගිට හිත පාදවගෙන නැගිටලා ආසන පනවන්න. ඊට පස්සේ වැඳුම් පිදුම් කරන්න. දෙන්න දෙයක් හිතන්න දෙන්න. ඊට පස්සේ කුසල කුසල අහපු ධර්මයට අනුව ජීවත් වෙන්න ශ්‍රද්ධාව දියුණු කරන්න, සිල්වත් බුදු ගුණ හිතන්න, දහම් සංඝ ගුණ හිතන්න, නේ? ඊට පස්සේ සිල් රකින්න, දහම් දැනුම ඇති කරගන්න, දන් දෙන්න, නුවණින් යුක්තව ජීවත් වෙන්න, දෙමෝපියන් සලකන්න, බණ භාවනා කරන්න, පරලොවට පරලොව ඊළඟ මොහොතේ සුගතිය දුගතියෙන් මිදෙන මඟ තුල අප්‍රමාදී වෙන්න, ධර්ම විනය තුල සජීවී වෙන්න. සජීවී වෙන එක ජීවමාන වෙන්න. ජීවමාන කියන්නේ මේ කියන දෙන ධර්මී පුරුදු කරන කෙනෙක් බවට වෙන්න බය වෙන්න එපා. නැති කමිසන්තේ පාය. එයා දුක යන්නේ නැහැ. ඒ නිසා සසර දුකින් සතර අපා දුකින් නිදහස් වෙච්ච මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ මේ විදිහේ දේවරු සතුටින් පිටු දේවරු දේශනා කියන පස්සේ අපි දුක් වෙන්නේ නැහැ. අපි සතුටින් ඉන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළ දේ කරපු නිසා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහවදා සංඝයා රැස් කළා දාන පින්වත් මහණනි ඔය තියෙන රුක්සෙවනේ. ඔය තියෙන ශුන්‍යාකාරය. ඒ නිසා සමාධි වඩන්න, දාහනේ වඩන්න, ප්‍රමාදයටපත් වෙන්න එපා. ප්‍රමාදයටපත් වෙලා පස්සේ කලින් පැවසූ අර මානසික දුක් විඳින දේවතාවුන් වගේ පසුතැවෙන්න එපා කිව්වා. ඒ කියන්නේ කරගන්න ඕන දේ මේ මොහොතේ කරන්න. කරගන්න නැතුව පස්සේ විපිලිසර වෙන්න එපා. ඒ අය තමයි සතර පායන්නේ. ඒ නිසා පින්වත් නිවනට දුගතියට සාපේක්ෂව සුගතිය සපයි. නිවනට සාපේක්ෂව සුගතිය දුකයි. ඒ නිසා නිවනටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ සංසාරේ ඉපදීමක් වර්ණනා කළේ නැහැ. සතරේ විතර වීමක් ගැනමයි දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දවසක් අනාගාමී භික්ෂුවක් හිටියා. උන්වහන්සේ අනාගාමී වෙලා ඉතිරි කොටස සුද්ධාවාස බහුලව ගිහිලා පුරුදු කරන අදහසේ ප්‍රමාදයෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. උන්වහන්සේ සියලු දුක් අවසන් කරන අවස්ථාව සීනුන් වාසනාවක් තියෙන ප්‍රමාදයි. ඇහුවා පින්වත් භික්ෂුව ඇයි ඔබ දැන් ඉස්සර වගේ අප්‍රමාද නැති භාගතුන් වහන්සේ මම ඉතිරි කොටස බහුලව ගිහිල්ලා පුරුදු කරලා දුකින් නිදහස් වෙනවා. ඔන්න බලන්න පරිපූර්ණ වශයෙන් දුක මෙලව දුකයි පරලොව දුකයි ඒ අතරත් දුකයි මේ යථාර්ථය තුළ ගත්තොත් ස්කන්ධ ධාතු ආයතන ලෝක සියල්ල ජාති ජරා ව්‍යාධි මරණ දුකයි සතර අපා දුකයි සංසාරයේ දුකයි කියලා අවබෝධ කරගන්න දුකින් නිදහස් වෙච්ච නිවනට පැමිණි සුගතයන් වහන්සේ දේශනා කරනවා පරිපූර්ණ නිදහස් වීම නිවන තුන පිහිටලා දුකේ නිදහස් වෙච්ච සාසුන් වහන්සේ විදිහට නිදහස් වීම තුන පිහිටලා පින්වත් දුක්සුව එපා අසෝචි ගොඩක් තිබ්බත් ටිකක් තිබ්බත් ගන්නේ වෙනසක් තියෙනවද? ඒ නිසා යාලිය ඉපදීම දුකක්මයි. තරපාය දුකයි, මනුස්ස ලෝකේ දුකයි, දේව ජීවිතේ දුකයි, සංසාර ගමන දුකයි, සුගති දුකයි. මේකේ නිදහස් වීම සැපයි. ඒ සඳහා තමයි ධර්මයේ දේශනා කළේ, ධර්මයේ කියා දුන්නේ. ඒ නිසා මුලින්ම කරගන්න සතර පාදකේ නිදහස් වෙන්න පින් රැස් කරගෙන මේ ප්‍රතිපදාවෙන් සුගති සැප සාසා ගන්නයි. තේරුණානේ? සුගති සැප සාසා ගත්තට පස්සේ මේ ධර්මයේ පුරුදු කරනකොට පින් රැස් වෙන කුසල වැඩෙනවා. ඒ කාන්තික සුගති ඉපදිලා සැපයෙන් අග්‍රව නිවන කරා යන්න හේතු වෙනවා. එහෙනම් ධර්ම මාර්ගයේ තුල ඉලක්කේ නිවනයි දුකේ නිදහස් වීමයි. ඒ කරා යන ගමනේදී රැස්වෙන පිණින් අනිවාර්යෙන් සුගතිය උපදින සුගතිය පතන්න ඕනේ. නිවන පතලා බෑ ප්‍රතිපදාවක් තුළ පිටලා යෙදෙන්න ඕනේ. ඒ නිසා මේ පින්වත් දෙනාටම පැවිද්දන්ට දෙවිවරුන් මුල් කරගෙන කිව්වා. අන්න කට්ටියක් කීප දේ අහන්න නැතුව ඇවිල්ලා විදුවනවා. ඒ මට්ටමට පත් වෙන්න එපා. මේ පණිවිඩය අහන්න භික්ෂුණී ආද ලෝකේ අඩුද වැඩිද? ශාසනය තුල හම්බෙනවා. ආයි බුද්ධ ශාසනය, මෛත්‍රී බුද්ධ ශාසනය ලැබෙයිද? හොඳට මතක තියාගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගුණ ගෙහින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල සරණ ගිහිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගෞරවයෙන් පුරුදු කරන්නේ නැති කිසි කෙනෙකුට මෛත්‍රී බුද්ධ ශාසනය ගුණ ගෙහින්නේ ඇයි? බුද්ධ ශාසනය සමානද අසමානද? සමානයි. පුරුදු කරන කෙනෙකුට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගුණ ගෙහින්නේ. ඒ නිසා මේ පින්වත් දෙනාටම අද වෙසක් පුන් දවසේ පොසොන් පුන් දවසේ සුගතයන් වහන්සේගේ ධර්මයේ අද වගේ දවසක තමයි අපිට අහන්න ලැබුණේ. ඒ ධර්මයන්
දේශනා කරපු ධර්මයන් තමයි අපගේ ධර්මරාජයන්න් වහන්සේ අපගේ බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රාවකයන් අතර ශ්‍රාවක පිරිස අතර අග්‍රවන ශ්‍රාවක සංඝයා මුල් කරගෙන ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට පින් රැස් කරගන්න ක්‍රමයක් තමයි පින් රැස් කරගෙන නිවනට පැමිණෙන උපකාරණ මාර්ගය තමයි අද දේශනා කළේ. ඒ තමයි උපාසක උපාසිකාවන්ගේ ගෙදරට සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වඩනකොට වඩිනගෙන ගෙදරයි හිත පහදවා ගැනීමක පින. ඊළඟට ආසන වන්දන ආසන පනවල වන්දනාමාන නැගිටලා ආසන පනවල වන්දනාමාන කරන එක. ඊළඟට ඒ අපිට කරන්න කියන දෙයක්. දැන් අපිටත් ඒක කරන්න ඕනේ. අපි පැවිද්දන් විදිහට වැඩිහිටියන්ට කරන්න ඕනේ. ඊළඟට දෙන්න දෙයක් හිතන්න ඕනේ. ඊළඟපස්සේ පූජා කරන්න. අපිටත් එහෙමයි සාමාන්‍ය උපසම්පදා වැඩිහිටියන්ට කරන්න ඕනේ. පින්කම්. ඊට පස්සේ යමක් පූජා කරන්න ඕනේ. බණ අහන්න ඕනේ. බණ වලට පස්සේ ආත්මයෙන් ජීවත් වෙන්න ඕනේ. මේක තමයි වෙසන් පොසොන් පොන් දවසේ අපගේ බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව සැප සරසන සතර පාදකෙන් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධ මරණ දුකින් නිදහස් කරන ධර්මයක් විදිහට අපට දේශනා කළේ. ඉතින් ඒ ධර්මයේ ශ්‍රවණය කරපුවා අපි මේ ධර්ම විනයට අප්‍රමාද වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කිරීම තුළ තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධායන ශ්‍රාවකී බවට පත් වෙන්න ලැබෙන්නේ. ඒ තුළ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ශ්‍රාවක සංඝයා ගැන පැහැදීම ඇති වෙන්නේ. තේරුණානේ? ඒ පැහැදීම නිසා තමයි අපිට වීර්ය කරන්න පාසලේ තියෙන්නේ. වීර්ය කරන ප්‍රමාණයට අනුව සිහිය පිහිටන්නේ. සිහිය ප්‍රමාණයට තමයි කුසල් සිතේ එකගත සමාධියට ඇති වෙන්නේ. සමාධිමත් සිතේ තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන කරන ප්‍රඥාව උදවා ගන්න පාසලේ තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ පින්වත් හැම දිනාටම දුර්ලභ මනුස්ස ජීවිතය ලැබෙන දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මේ වෙලාවේ තවදුරටත් කල්යාණ කරන්නකට ඇවිල්ලා කල්යාණ වූ ශ්‍රී සද්ධර්මය අහලා මතක තියාගෙන නොවැළි විමසලා අපගේ ධර්මරාජයන්න් වහන්සේ ධාරිදුණු ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ ගුණවසින් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගන්නට තෙරුවන් සරණ යන්නට වාසනාව උදා වේවා. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට පන්සිල් අටසිල් ආරක්ෂා කරගන්නට වාසනාව උදා වේවා. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට ඒ සසර දුකින් නිදහස් කරන නිවනට පමුණවන ඒ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික එහිපස්සික උපනායක පංචතන් වේදිතබ්බෝ විඤ්ඤාණය කියන උතුම් වූ ශ්‍රී සද්ධර්මය අහලා මතක තබා ගන්නට වාසනාව උදා වේවා. මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ වදාළේ දන් දීම පුරුදු කරගන්න කියන තෙරිසංගත සත්‍යයේ පදන් දන් දීම අන්තරිම පරිත්‍යාගයේ පුරුදු කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම හොඳ නරක පින් පව් කුසල අකුසල් යහපත අයහපත කලේක දෙ නොකල යුතුදේ හේතුඵල ධර්මයේ කර්මඵල සුඛති දුගති චතුරාර්ය සත්‍ය විසඳුම නිවනයි කියන කරුණ හොඳට නොනින් තේරුම් අරගෙන ඒ